41 වෙනි පිටුව මේ දක්වනවා දැන් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව විශේෂයෙන් දැනගත යුතු කරුණු ගණනාව. මින් අනතුරු දැක්වෙන්නේ කරුණු ඒ වැදගත් වෙනවා පිටකය පිළිබඳව කොයි විදිහටද පිළිපදින්න ඕනේ කියලා තේරුම් ගන්න. ඒ නිසා ඒ කරුණු වෙත අපි යමු. 41 වෙනි පිටුවේ සඳහන් වෙනවා ඒවං ඤත්වාච පුනපි තේසු ඒව පිටකේසු නානප්පකාර කෝසලත්තං මෙසේ දැනම කෙසේ දැනමද මේ පෙර කියන ලද කවරෙහිඳ පිටක කියලා කියන්නේ විනය සූත්‍ර අභිධර්ම කියන මේ කරුණවල ඒ කියන ලද මේ වචන යොදා ගැනීමට හේතුව අවසාන වශයෙන් අපි ඉගෙන ගන්න අභිශබ්දයේ යෙදෙන නිසා අභිධර්ම පිටකයේ මොන වගේද කරුණු සාකච්ඡා වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව හැඳින්වීමක්. අන්න ඒ වගේ පිටක තුනම සම්බන්ධයෙන් මෙසේ දැනගෙන ඒවං ඤත්වාච මෙසේ දැනද පුනපි නැවත තේසු ඒව පිටකේසු තුන් පිටකයේහි නානප්පකාර කෝසලත්තං නානා ආකාර වූ නානා ප්‍රකාර වූ කෞශල්‍ය පිණිස දක්ෂතාවය පිණිස දේශනා ශාසන කථා බෙහෙදං තේසු යථාරහං සික්ඛා පහාන ගම්භීර භාවංච පරිදීපයේ පරියත්ති බෙහෙදං සම්පත්තිං විපත්තිං චාපි යං යහිං පාපුනාති යථා භික්ඛු තම්පි සබ්බං විභාවයේ කියලා මේ විශේෂ ගාථා දෙකකින් නැත්නම් පද 8කින් උතුම් වූ බුද්ධ ഘോഷයන් වහන්සේ වැදගත් කරුණු ගණනාවක් දක්වනවා. දේශනා ශාසන කථා භේදම් දේශනා භේදයේද ශාසන භේදයේද කථා භේදයේද දැනගත යුතු දේ. දේශනා භේදයේ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය භාග්‍යවතුන් වහන්සේ කතාව ප්‍රකාශය බෙදා දක්වා තිබෙන ආකාරය දැනගන්න ඕනේ. සික්ඛා පහාන ගම්භීර භාවංච පරිදීපේ ශික්ෂා ප්‍රහාන ගම්භීර භාවයන්ද සුදුසු පරිදි දක්වන්නේ කියලා දක්වනවා. පරියප්ති භේදං පර්යාප්ති බෙදීම පර්යාප්තිය බෙදා දක්වලා තියෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව බෙදා දක්වා තිබෙන ආකාරය. උදාහරණයට සූත්‍ර පිටක අභිධර්ම කියන ක්‍රමයේ වගේ තව ක්‍රම. සම්පත්ති ඒ පර්යාප්ති ભેදේ පර්යාප්තියේ හැදෑරීම පර්යාප්තියෙහි ඥානනය කිරීම අපිට පර්යාප්ති ભેදය කියලා කියන්නේ දැන් සූත්‍ර පිටකයේහි පරිපූර්ණ ඉගෙනීමකින් ලබා ගන්න සම්පatti එයින් ලැබෙන ආර්ථය පර්යාප්ති ભેදම් පර්යාප්ති ભેදයේ එයින් ලැබෙන සම්පatti විපත්තිංච විපත්තිය මොකක්ද සූත්‍ර පිටකයේ පිළිබඳව වරදවා පිළිපැදීමෙන් සූත්‍ර පිටකයේ වරදවා ගැනීමෙන් විනය පිටකයේ පිළිබඳව වරදවා පිළිපැදීමෙන් විනය පිටකයේ වරදවා ගැනීමෙන් අභිධර්ම පිටකයේ පිළිබඳව වරදවා පිළිපැදීමෙන් අභිධර්ම පිටකයේ වරදවා ගැනීමෙන් වෙන විපත්තිය යං යහින් මේ කියන යන යමකට පාපුනාති පැමිණේද යථා භික්ඛු යම් භික්ෂුවක් තම්පි සබ්බං විභාවේ ඒ සියල්ලද දන්වන්නෙමි. ඒ යම් ධර්මයක් ඉගෙන ගන්න කලින් ඒන් ලැබෙන සම්පත්තිය කුමක්ද? එය වරදවා ගත්තොත් වෙන විපත්තිය කුමක්ද? මොන විදියටද ඒ බෙදා දක්වලා තිබෙන්නේ කරුණු දැනගන්න එපේ. අන්න ඒ කරුණු දක්වන්නම් කියලා දැන් මෙහි සඳහන් කරලා තිබෙනවා. තත්‍රායන් පරිදීපනා විභාවනාච මේ එහි පරිදීපන විභාවනයය ඉවන පරිදීපය කියලා විශේෂයෙන් දක්වන්න ඕනේ. මොකද්ද? පරිදීපන විභාවනය. ඒතාහි තීනි පිටකානි යතා
කමං මේ ත්‍රිපිටකයම පිළිවෙලින් යථාක්‍රමයෙන් මොකක්ද මේ පිටකේ දැන් ඉගෙන ගත්ත කොහොමද මුලින්ම සංග්‍රහ කරේ කොහොමද විනය පිටකේ ඊට පස්සේ ධර්මයේ වශයෙන් ඒතර කිව්වේ විනය සූත්‍ර අභිධර්ම ඒකනේ පිළිවෙල මේ ත්‍රිපිටකයම පිළිවෙලින් මෙන්න මෙහෙම කියනවා කොහොමද ආනා වෝහාර පරමත්ථ දේශනා ආනා දේශනාව වෝහාර හේවත් ව්‍යවහාර දේශනාව පරමත්ථ දේශනාව හේවත් පරමාර්ථ දේශනාව කියලා කියනවා. එතකොට මොකක්ද ආනා දේශනාව කුමක්ද? පණවන ලද ආඥාව දක්වන ලද දේශනාව විනය පිටකේ. වෝහාර දේශනාව ව්‍යවහාර දේශනාව කුමක්ද භාග්‍යවතුන් වහන්සේගේ? සූත්‍ර පිටකේ. පරමාර්ථ දේශනාව කුමක්ද භාග්‍යවතුන් වහන්සේගේ? අභිධර්ම පිටකේ. දෙවනු යථාපරාධ යථානුලෝම යථාධම්ම ශාසනානි දැන් බලන්නකෝ ගාථාවේ මුල කොහොමද කිව්වේ කියලා ගාථාවේ කිව්වේ පළමුව කිව්වේ කොහොමද ගාථාවේ දේශනා ශාසන කථා ભેද දේශනා ભેදයක් තියෙනවා දේශනා වශයෙන් විග්‍රහ කරනවා ශාසන ભેදයක් තියෙනවා ශාසන වශයෙන් විග්‍රහ කරනවා කතා ભેදයක් තියෙනවා කතා වශයෙන් විග්‍රහ කරනවා එතකොට ආනාදේශන වෝහාර දේශනා පරමත්ථ දේශනා ඒ තමයි දේශනා ભેදය ආනාදේශනා කියන්නේ විනය පිටකේ වෝහාර දේශනා කියන්නේ සූත්‍ර පිටකේ පරමත්ථ දේශනා කියන්නේ අභිධර්ම පිටකේ යථාපරාධ යථානුලෝම යථා ධම්ම ශාසනානි යථාපරාධ ශාසනය යථානුලෝම ශාසනය යථා ධම්ම ශාසනය කියලා කියනවා යථාපරාධ ශාසනය කියන්නේ විනය පිටකයට යථානුලෝම ශාසනය කියන්නේ සූත්‍ර පිටකයට යථා ධම්ම ශාසනය කියලා කියන්නේ අභිධර්ම පිටකයට විස්තර ඉගෙන ගනිමු ඉදිරියට සංවරා සංවර දිට්ඨි විනිවේඨන නාම රූප පරිච්ඡේද කතාති ච උච්චන්ති දැන් මොකද කතා ભેදේ තුන්වෙනුකේ කතා ભેදේනේ කතා තුනක් තියෙනවා මොනවද කතා සංවරා සංවර කතා සංවර අසංවර භාවය පිළිබඳව කතා මොකක්ද පිටකය විනය පිටකය දිට්ඨි විනිවේඨන කතා දිට්ඨි විනිවේඨන කතා දෘෂ්ටීන් ලිහිම පිළිබඳව කතා සූත්‍ර පිටකේ පටන් ගන්නෙම බ්‍රහ්මජාල සූත්‍රයෙන් දෘෂ්ටි 62 දක්වලා සූත්‍ර පිටකේ පුරා එතකොට ප්‍රධාන වශයෙන් මේ දෘෂ්ටීන් ලිහා මිත්‍යා දෘෂ්ටීන් ගලවන සත්‍ය දිට්ඨි විනිවේඨන කතා නාම රූප පරිච්ඡේද කතා නාම රූප ධර්මයන් බෙදා වෙන්කොට පරිච්ඡේදනය කොට බෙදා වෙන්කොට දක්වනවා මොකක්ද පිටකේ අභිධර්ම පිටකේ යයි වශයෙන්ද කියනු ලැබේ එත්තහි විනය පිටකං ආනාරහේන භගවතා ආනා බාහුල්ලතෝ දේශිතත්තා ආනා දේශන එත්තහි මෙහි විනය පිටකේ ගැන කියනවා ආනාරහේන ආනා කියලා කියන්නේ අන ආඥාව පනවන අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේ ආනාරහේන භාග්‍යවතුන් වහන්සේ අතිශයින් ආනාරහයි ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරද්දී අපි පළමුව බුද්ධ වන්දනා ගාථාවේදී කොහොමද කියන්නේ ඉතිපිසෝ භගවා අරහං ආරහං ආරහ කියන වචනේ තියෙනවා සුදුසුයි කියන අර්ථය. සියලු පූජාවන්ට සුදුසු නිසා සියලු දිව්‍ය බ්‍රහ්මයන්ගේ ඕනෑම ආකාරයක පූජාවට භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි. අහවල් පූජාවට භාග්‍යවතුන් වහන්සේ නුසුදුසුයි කියලා කම්පල අදහා පුද්ගලයෙක් දෙන මේ දේශනා අහවල්දී මෙච්චරක් දීලා නම් මීට වඩා නම් මේ භාග්‍යවතුන් වහන්සේට දෙන්න ඕනේ නැහැ කියලා කියන්න පූජාවක් මේ දෙවියන් සහිත මනුෂ්‍යයන් සහිත මාර බ්‍රහ්මයන් සහිත සත්ව ප්‍රජාව සහිත විශ්වෙහි නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන්ට ඇති ණය ගෙවා කෙලවර කොට ඇති හේයින් භාග්‍යවතුන් වහන්සේලා සියලු දෙනා වහන්සේම සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අනනයි. ණය නැති ආහු කිසිවකුට ණය නැහැ.
භාගතුන් වහන්සේලා භාගවතරත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හැර අනෙකුත් සකල විද සත්වයෝ විශ්වෙහි ඉන්න භාගතුන් වහන්සේට අවම වශයෙන් නැහැ. අවම වශයෙන් භාගතුන් වහන්සේලාට නැහැ. එතකොට ආනාදේශනා භාගතුන් වහන්සේලා ඒ පූජාවන්ට සුදුසි වගේම තමයි. අමතක කරන්න එපා භාගතුන් වහන්සේ සත්වයන්ට අන කරන්නට සුදුසුයි. අපි හිතාගෙන රජවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතු වෙලා නැත්තම් ව්‍යවස්ථාදායකයක රටක මිනිස්සු එකතු වෙලා හදන රාජ්‍ය තන්ත්‍රයේ පුද්ගලයෝ හදන නීති විතරයි අන පැනවීම මේ භාගතුන් වහන්සේලාගේ අන පැනවීමක් නැහැ කියලා. නෑ භාගතුන් වහන්සේලා මහා කාරුණිකයි මහා ප්‍රඥාවයි නිකලස්. ඒ නිසා බැඳීම් වලට යමු වෙන්නේ නැති බව විශේෂයෙන් දඬුවම් කරන්නට දෙන්න බව එවැනි අවශ්‍යතාවක් නැති බව සත්‍යයි. නමුත් රජවරුන්ට මහත් බලයකින් වැඩි රාජාදි රාජ වෙච්ච දෙවියන්ට දිව්‍ය රාජ වෙච්ච බ්‍රහ්මයන්ට බ්‍රහ්ම රාජයන් වෙච්ච සත්වයෝ භාගතුන් වහන්සේ ඉදිරියේ දණ්ඩ නමස්කාර කරනවා. භාගතුන් වහන්සේගේ ආඥා බලය ඒ තරම් ප්‍රබලයි. භාගතුන් වහන්සේගේ ආඥා බලය ඒ තරම් ප්‍රබලයි. ඒ නිසා භාගතුන් වහන්සේ අනකිරීමට අතිශයින්ම සුදුසුයි ආනාරහයි සත්‍යයාගේ සංවරය පිණිස විශුද්ධිය පිණිස නිවීම පිණිස දුකින් ගැලවීම පිණිස ඒකායන නිවීම පිණිස ඒකායන විශුද්ධිය පිණිස නුවණ තෙද ගැන්වීම පිණිස අතිශය පරිශුද්ධභාවය පිණිස වන මාර්ගය දේශනා කරන භාගතුන් වහන්සේ නිර්වාණය පිළිබඳව මාර්ගය එළෙන භාගතුන් වහන්සේ ඒ පිළිබඳව ප්‍රතිපදාවට එන ශ්‍රාවකයාට දිව්‍ය හෝ මනුෂ්‍ය වූ කවර සත්වයකට හෝ අන කරන්න අතිශයින්ම සුදුසුයි. ඒසේ මෙසේ පැවතිය යුතුයි මෙසේ නොපැවතිය යුතුයි මෙසේ කළ යුතුයි මෙසේ නොකළ යුතුයි මේ කැපයි මේ නොකැපයි මේ මාර්ගයේ මේ නොමග කියලා භාගතුන් වහන්සේ පනවා වදාර දේශනාවක් තියෙනවා විශේෂයෙන්. ඒකට කියනවා ආනා දේශනා විනය පිටකය. භාගතුන් වහන්සේ ධර්ම විනය පනවන හොඳට මතක තබා ගන්න. ඒ නිසා එත්තෙහි විනය පිටකං ආනාරහේන භගවතා මෙහි අන පැනවීමට සුදුසු භාග්‍යවතුන් වහන්සේ විසින් ආනා බාහුල්ලතෝ දේශිතත්තා ආනා දේශන ආනා බාහුල්ලයෙන් අන බහුල කොට අන පැනවීම බහුල කොට දේශනා කරන ලද අර්ථයෙන් විනය පිටකයට කියනවා කුමක්ද ආනා දේශනා. දැන් හොඳට තේරුම් ගන්න. අන බහුල කොට පවනවන ලද හේයින් විනය පිටකයට ආනා දේශනා කියලා කියනවා. එහින් කියවෙනවද සූත්‍ර පිටකයේ දේශනාවල අන පැනවීමක් නැහැ කියලා? නෑ. එහෙම එකක් නෑ. විනය පිටකයට සාපේක්ෂව අන පැනවීමේ ස්වභාවයේ දේශනා කතාවේ බහුල නැහැ. නමුත් සූත්‍ර පිටකයේත් අන පැනවීමක් තියෙනවා. දැන් රතන සූත්‍ර දේශනාව භාගතුන් වහන්සේ දේශනා කරපුවාම ඒ රතන සූත්‍ර දේශනාවේ බලය කෝටි ලක්ෂයක් සක්වල පවතිනවා. මෝර පිරිත භාගතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ පෙර භාවිතා කරන ලද මෝර පිරිත භාගතුන් වහන්සේ දේශනා කරන ලද කෙරුවාම ඒ අනුව පවතිනා වූ සත්වයෙකුගේ බලයේ ආරක්ෂාව සියලු සක්වලයන්ට පවතිනවා. ඒ භාගතුන් වහන්සේලාගේ ආඥා බලය ඒ සීමාවක් නැහැ. ඒ නිසා මේ ආනාදේශනා නමින් විනය පිටකය හැඳින්වෙනවා. සුත්තන්ත පිටකං වෝහාර කුසලේන භගවතා වෝහාර බාහුල්ලතෝ දේශිතත්තා වෝහාර දේශනා. සූත්‍ර පිටකය වනාහි ව්‍යවහාරයේ කෞශල්‍යයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යවහාරය බාහුල්‍යයෙන් දෙසූ බැවින් වෝහාර දේශනා. දැන් ඒ පුද්ගලයාගේ ව්‍යවහාරයට සාපේක්ෂව ඒ පුද්ගලයාගේ තත්වයට ආසයට අනුසයට කෙලෙස් මට්ටමට ඉන්ද්‍රිය මට්ටමට ඒ පුද්ගලයාගේ පාරමිතා මට්ටමට ඒ සියල්ල සලකා ව්‍යවහාර බාහුල්‍යයේ දැන්
මංගල සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තොත් මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ මෙච්චර ප්‍රමාණයක් සත්‍යෙන්න කියලා කෙලවරක් කියන්න බෑ. භාගතුන් වහන්සේ එතනදී අරමුණු කරන්නේ නැති අසංඛ්‍ය සත්‍ය. ඒ වගේම තමයි මේ සියලු බොහෝ සූත්‍රය. එතකොට එහිදී භාගතුන් වහන්සේ මම පෙරත් අද දිනේදීම කියන ලද පරිදි මුල් කොටසේදී අද දිනේ කියන ලද පරිදි ඒ ව්‍යවහාරය සත්වයාගේ වේනීය ජනයාගේ නිවීම පිණිස දුකින් මිදීම පිණිස මාර්ගයේ වැඩීම පිණිස කුසල ප්‍රතිපදාව ඇතිවීම පිණිස අකුසලෙන් මිදීම පිණිස සීලාදී ගුණධර්ම අනුක්‍රමණයෙන් වැඩි දියුණු වීම පිණිස සකසා දේශනා කරන්න බුද්ධ ඥාණයෙන් බලලා. ඒ නිසා එවැනි ව්‍යවහාර කුසල භාවයක් තියෙන භාගතුන් වහන්සේගේ ව්‍යවහාර බහුල වූ දේශනාව ඒ දේශනාර්ථයෙන් වෝහාර දේශනා කියලා තියෙනවා. භාගතුන් වහන්සේ කියනවා උන්වහන්සේ දේශනා කරන්නට යෙදෙන එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ කොපමණ කායික වශයෙන් වයසට පැමිණියා. උන්වහන්සේගේ දේශනාව පිළිබඳව පාලිය පිළිබඳව වචන යෙදීම් පිළිබඳව අර්ථ ව්‍යංජනීය පිළිබඳව කිසිදු පරීක්ෂාවක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පරීක්ෂණයකට යන්නේ නැහැ කියලා කියන්නේ කිසිදු සත්වයකට පරීක්ෂාවට ලක් කරලා මේ වචනේ මෙතන මේ විදිහට ආපු එක සුදුසු නෑ, ව්‍යාකරණය සුදුසු නෑ, පාලිය සුදුසු නෑ, නිපාතය සුදුසු නෑ, අර්ථය සුදුසු නෑ, ව්‍යංජනය සුදුසු නෑ කියලා කියන්නට හැකියාවක් අංශු මාත්‍ර වශයෙන් හොනේ. සාකල්යෙන් ස්වක්ඛාතයි. සියලු ආකාරයෙන් මනාකොට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ඒ නිසා මේ වෝහාර දේශනා කෞසල්‍ය ව්‍යවහාර කුසලයේ අප්‍රමාණ ඇති භාගතුන් වහන්සේ විවහාර කුසලයම විහිදුවා බහුල කොට දක්වමින් කරන ලද අර්ථයෙන් සූත්‍ර පිටකයට වෝහාර දේශනා කියලා කියනවා. හැබැයි නැවත කියනවා වරදවා ගන්න එපා. විනය පිටකයේ හෝ අභිධර්ම පිටකයේ භාගතුන් වහන්සේගේ ව්‍යවහාර කෞශල්‍ය නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මේ බහුලදී පැහැදිලි අනුව නම් කිරීම වශයෙන් තමයි මේ කියන්නේ. අභිධම්ම පිටකං පරමත්ථ කුසේන භගවතා පරමත්ථ බාහුලත්ථෝ දේශිතත්තා පරමත්ථ දේශනාති උච්චති. අභිධර්ම පිටකය පරමාර්ථයෙහි දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් පරමාර්ථ බාහුල්‍යයෙන් දෙසූ බැවින් පරමත්ථ දේශනායයි කියනු ලැබේ. එහෙම තමයි කියලා තියෙන්නේ. පරමාර්ථ බාහුල්‍යයෙන් දේශනා කරලා තිබෙන නිසා. දැන් භාග්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හැර අප දන්නේ නැහැ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී කොතෙක් පරමාර්ථ ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේද කියලා. උන්වහන්සේලාගේ ඥානය අපේ විෂය නෙමෙයි. අපේ විෂය තවා පරිපූර්ණ වශයෙන් සාරිපුත්තයන් වහන්සේගේ හෝ පසේ බුදුරජාණන් වහන්සේගේ හෝ විෂයත් නෙමෙයි. එයත් ඉක්මවා තිබෙනවා. නිසා අප දන්නේ නැහැ. කෙසේ නමුත් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ධර්මයේ දේශනා කරන භාගතුන් වහන්සේ අපේ නිවන පිණිස කිසිදු ආකාරයේ ගුරු මුෂ්ටියක් නොතබාම අපට අවශ්‍ය පරමාර්ථ ධර්මයන් දේශනා කොට තිබෙනවා. මොනවද? ප්‍රධාන වශයෙන් පරමාර්ථ ධර්ම සංක්ෂේප සාරාංශ කොට දක්වනවා නම් 4ක් දේශනා කොට තිබෙනවා. එහෙම නැත්නම් දේශනා කරලා තිබෙනවා 55ක්. සිත චෛතසික 52 හැටියට ගත්තාම නැත්නම් රූප 28ත් එක්ක ගත්තාම රූප 28යි චෛතසික 52යි 80යි සිතයි 81යි නිර්වාණ ධාතුවයි 82යි. මේ විදිහට සිතය චෛතසික 52ය 53යි රූප 28ය 81යි නිවනය 82යි. මේ විදිහට කියන්න පුළුවන්. මේක තව බෙදලා දක්වන්නත් පුළුවන්. මේ විදිහට පරමාර්ථ දක්වලා තිබෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ. පරමාර්ථ කතාවක් තියෙනවා. අභිධර්මයේ පරමාර්ථ ධර්ම විග්‍රහ කිරීම වශයෙන් තමයි දේශනා වෙලා තිබෙන්නේ. ඒ නිසා
පරමත්ථ දේශනායයි කියනවා අභිධර්ම පිටකේ. දැන් අපි මේ ඉගෙන ගන්න යට කියන ලද කාරණා කීපයක්. මොනවද? දේශනා බෙහෙද ඉගෙන ගත්තා. මොකද්ද දේශනා බෙහෙදය? ආනාදේශනා, ව්‍යවහාර දේශනා, පරමත්ථ දේශනා. ශාසන කතා ශාසන බෙහෙද ඉගෙන ගත්තා. යථාපරාධ ශාසන, යථානුලෝභ ශාසන, යථා ධම්ම ශාසන. දැන් අපි මෙන්න මේ යථාපරාධ, යථානුලෝභ, යථා ධම්ම ශාසන කියන වචන තුනේ අර්ථ තමයි ඉගෙන ගන්නට යන්නේ. තථා පඨමං යේති පචුරාපරාධා සත්තා. එහි පළමුව යේති පචුරාපරාධා සත්තා, බොහෝ අපරාධ කරන ලද සත්වයෝ වීදමෙහි. තේ යථාපරාධං එත්ත සාසිතාති. යථාපරාධ ශාසන, ශාසන සාසිතාති ප්‍රකාශ කරන ලද. දැන් බුද්ධානු ශාසනං කියලා කියද්දී ඒ ශාසන කියන ශබ්දේ තියෙනවනේ. සාසිත කියලා කියන්නේ දේශිත කියන අර්ථයෙන් තමයි මේ ශාසනයට. එතකොට එහි පළමුව මෙහි එසේ මෙහි බොහෝ අපරාධ කරන ලද සත්‍යෝ වීද. මොනවාද මේ බොහෝ අපරාධය කියලා කියන්නේ? විපාරාජිකා, ආපත්‍ය ආදී මේ භාග්‍යවතුන් වහන්සේ විසින් අත්‍යන්ත වූ බෝධිසත්ව චර්යාවෙන් අනන්ත අප්‍රමාණ වශයෙන් දීර්ඝව කිව යුතු කාලයක් පෘථග්ජනයෙකුට තබා අති දීර්ඝායුෂ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා පහසුවෙන් මේ නිශ්චය කර ගැනීමට අපහසු තරමේ අති දීර්ඝ කාලයක් පාරමී ධර්මයන් පුරලා අනන්ත ප්‍රමාණ කැපවීම කළ මහා පුණ්‍යාධිකාරයක් සකස් කොට සංස්කරණය කොට උපදවා ඒ බලයෙන් අප්‍රමාණ වූ වීරින් අප්‍රමාණ වූ ඥානාධිගමයක් කරලා ලබාගත් මේ සම්බුද්ධ ඥානයෙන්, සර්වඥතා ඥානයෙන්, සම්මා සම්බුද්ධ ඥානයෙන්ුත් දේශනා කරන අවවාදේ ඒ අනුව නොපිහිටා අකුසල පක්ෂයට ගිහින් වැරදි කරනවා. ඒ අර්ථයෙන් මහත් වූ අපරාධයක් කරන, බොහෝ අපරාධ කරන ලද සත්‍යෝ වීද. එත්ත සාසිතාති, ඔවුන්ගේ අපරාධ අනුව කියන ලදයින් ඒ අනුව ඉක්මවීම ඔවුන් පිණිසත් ඉන් පසුව එවැනි අපරාධවලට යොමු නොවීම පිණිස සත්වයන්ට, ශ්‍රාවකයන් හික්මවීම පිණිස, සත්වයන් හික්මවීම පිණිස කියන ලදෙහින් යථාපරාධ ශාසන කියලා කියනවා. මොන පිටකයේ දේශනාවටද? විනය පිටකයේ දේශනාවට. පළමු. ဒုတိ අනේකජ්ජාසයානුසය චර්යාධිමුත්තිකා සත්තා යථානුලෝමං එත්ත සාසිතාති යථානුලෝම ශාසන. දෙවනු සූත්‍ර පිටකයේ කොහොමද කියන්නේ? අනේකජ්ජාසයානුසය චර්යාධිමුත්තිකා. අනේක නොඑක් ආකාරයේ ආධ්‍යාසී, අධ්‍යාසී, ආධ්‍යාසී කියන අදහස්, අරමුණු, එල්ලයන්, අපේක්ෂාවන්, ආධ්‍යාශයන්, අනුසය, මේ අජ්ජාසයානුසය, අනුසය කියලා කියනවා ආසය අනුසය කියලා කොටස් දෙකක් තිබෙනවා. ආසය කියලා කියනවා සාමාන්‍යයෙන් අපි ආධ්‍යාශය කියලා කියන, එහෙම නැත්නම් අදහස් කරගෙන ඉන්නවා කියලා කියන එසේ පෙනෙන්න තියෙනවා. අනුසය කියලා තියෙනවා කෙලස් කොටසක් ඒ තමන් හිතාගෙන හිටියට තමන්වත් දන්නේ නැහැ ඒවා එළියට එනකන්, එහෙම නැත්නම් මතු පිටට එනකන්, ඒවා ක්‍රියාත්මක වෙනකන්, ඒවා මතු වෙනකන් තමා තුළ එවැනි ධර්මයන්, එවැනි අරමුණු, එවැනි හැඟීම්, එවැනි අවශ්‍යතා, එවැනි කෙලස් තියෙනවා. තමා තුළ ඇති බව තමාවත් පහසුවෙන් දැනගන්නට අමහරු යටපත් වී ඇති කෙලස් ධර්මයන්ට කියනවා අනුශය ධර්මයන් කියලා. අපි නොදන්නවා වුණාට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් දන්නවා. දැන් පුද්ගලයන්ට ඊටාම හොඳ කෙනෙක් හැටියට පෙනෙන, ඊටාම ඥානවන්තයි කියලා කියන පෙනෙන පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේට මේ පාප ධර්ම වහා පෙනෙනවා. පුද්ගලයෙක්ට සතර පද ගාථාවක්වත් පාඩම් කරගන්න හැකියාවක් නැහැ. කොපමණ දුන්නත්
භාවනා කර්මස්ථානයක් හරියන්නේ නැහැ කියලා හිතෙන චුල්ලපන්තකයන් වහන්සේ වැනි මේ භික්ෂුව. එහෙම නැත්නම් ඊටාම අසරණ තැනට පැමිණලා ඉන්න සුනීත වගේ කසල ශෝධකයෙක් අඩු කුලයක. එහෙම නැත්නම් දුප්පත් බවට පැමිණලා තියෙන මේ අසරණ භාවයට පැමිණලා තියෙන සෝපාක වගේ දරුවෙක්. එහෙම නැත්නම් මරණාසන්නව ඉන්න මට්ට කුණ්ඩලී වගේ මේ දරුවෙක්. එහෙම නැත්නම් ඊටාම අඩු මේ ආචාර ගෝචර මට්ටම් වල ඉන්න වැඩි ස්වරූපයක් වගේ ස්වරූපයකින් ඉන්න මේ කොළවලින් වහගෙන ඉන්න බාහ්‍ය දාරුචිරිය වගේ ගිහි කල පුද්ගලයෙක්. ඒ අය ඇතුළත ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩෙන්ට සෝවාන් ආදී මාර්ගඵලයන් ලබන්නට සුදුසු නුවණ පැවැතෙනවා. ඊට අවශ්‍ය මාර්ගය විතරයි දෙන්න ඕනේ කියන එකට භාගතුන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ ඒ අයගේ යටපත් වී ඇති ධර්ම මට්ටම් භාගතුන් වහන්සේ දන්නවා. ඔසවා ගන්නවා. කෙලස් පැත්තේ මේ කුසල් පැත්තේ දෙපක්ෂේ. ඒ නිසා නොඑක් ආධ්‍යාස අනුසය චර්යාධිමුත්තිකතා චර්යාවන් විවිධ චර්යාවන් තිබෙන අය ඉන්නවා. විවිධ වෘත්තීන් වල යෙදෙන අය ඉන්නවා. විවිධ විදිහට හැසිරෙන අය ඉන්නවා. විවිධ කාය කර්ම තියෙන අය ඉන්නවා. විවිධ මනෝ කර්ම තිබෙන අය ඉන්නවා. අපි දන්නේ නැතුණට අපේ අතක් හොලවන විදිය, අපේ ශරීරයෙන් නවන විදිය, අපේ ඇඟිල්ලක් සොලවන විදිය, මේ හැම එකකටම සම්බන්ධ විවිධ සිතුවිලි, කර්ම, තෘෂ්ණා මට්ටම් අපිට තියෙනවා. අපිට ඒව අවබෝධ වෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ අනේක විද සත්‍යයගේ මේ අනේක විද චර්යා මට්ටම් මේට පසුබිම් වෙලා තියෙන හේතු, ඒකට පසුබිම් වෙලා තියෙන කර්ම, ඒකට පසුබිම් වෙලා තියෙන අදහස්, ඒකට පසුබිම් වෙලා තියෙන විපාක මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට වැටෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ ඥානයේ එක කොටසක් පමණ මේ සියල්ල. ඒ චර්යාව අධිමුක්ති. අධිමුක්ති කියලා කියන්නේ විශේෂයෙන් අපේක්ෂා කරගෙන ඉන්න බලාපොරොත්තු. විශේෂයෙන් නිශ්චයකට පැමිණලා තියෙන ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ආශාවෙන් ඉන්න එල්ලයන් කියලා කියන්න පුළුවන්. එවැනි අධිමුක්තීන් සහිත සත්වය. යහපත් හෝ වේවා යහපත් හෝ වේවා. ප්‍රාර්ථනාදී. මේ තියෙන සත්වයන් සම්බන්ධයෙන් යථානුලෝම ඒ සත්‍යයන්ගේ ආශයට අනුසයට ආධ්‍යාසයට චර්යාවට අධිමුක්තියට අනුලෝම විදියට මේ ශාසනය කරන ලදී සසිතා ශාසිත අනුශාසනය කරන ලදී දේශනා කරන ලදී පවසන ලදී කියන අර්ථයෙන් එත්ත ශාසිතාති මේ සූත්‍ර පිටකෙහි මේ ආකාරයෙන් දේශනා කරන ලදී අනුලෝමෝ දේශනා කරන ලදී යථානුලෝමෝ දේශනා කරන ලදී. මේ ආකාරයෙන් යථානුලෝම ශාසනං කියලා කියනවා සූත්‍ර පිටකයට. තෙවනුව තතියං තෙවනුව ධම්ම පුංජ මත්තේ අහං මමාති සංඤිනෝ සත්තා යථා ධම්මං එත්ථ ශාසිතාති යථා ධම්ම ශාසනන්ති උච්චති. තෙවනු අභිධර්ම පිටකයේහි කොහොමද ඒ අභිධර්ම පිටකයට යථා ධම්ම ශාසනය කියලා කියනවා. කුමක්ද යථා ධම්ම ශාසනය කියලා කියන්නේ? ධම්ම පුංජ මත්තේ දහම් පිඬු මාත්‍රයේහි. මෙතන දහම් කියලා කියන්නේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පර්යාප්ති ධර්මයේ දේශනාව ධර්ම රත්නය කියන අර්ථයෙන් නෙමෙයි. සංකත ධර්මයන් කියන අර්ථය. සංස්කාර ධර්මයන් කියන අර්ථයෙන්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මයන් කියන අර්ථයෙන්. ස්වායත්ත නොවන පරායත්ත විවිධ දෙයකින් මත පදනම් වෙන ඒ අනුව පවතින කියන අර්ථයෙන්. පටිච්ච සමුත්පන්න කියන අර්ථයෙන් තමයි මෙතන ධර්ම කියලා කිව්වේ. පැහැදිලිනේ? එතකොට සංකත ධර්මයන්, සංස්කාර ධර්ම. ධම්ම පුංජ මත්තේ දහම් පිඬු මාත්‍රයක් තියෙන්නේ. මොකක්ද? දහම් පිඬු මාත්‍රේ මේ රූප පිඬුවක් තියෙන රූප කොටසක්. රූප ඊළඟට ශබ්ද කොටසක්. ශබ්ද කියලා හඳුන්වන්න පුළුවන්. ශබ්ද කියලා හඳුන්වන්න පුළුවන් ධර්ම
පිඬුවක් තියෙන ධර්ම පිණ්ඩයක්. ඊළඟට වර්ණ කියලා හඳුන්වන්න පුළුවන් රූප ඒ වර්ණ ඇහැට අහු වෙන වර්ණ කියලා හඳුන්වන්න පුළුවන් ධර්මයක් තියෙන්නේ. රූප කියලා හඳුන්වද්දී මේ වර්ණ කියලා හැඳින්වෙන වර්ණ ධාතුවක් ප්‍රසාද රූපයක් කියලා හඳුන්වන්න පුළුවන් මේ චක්කු ප්‍රසාදේ නැමැති ධර්මයක් රූප ධර්මයක් ඇති වෙලා ක්ෂණයකින් පැවතිලා නැති වෙන චක්කු විඥානයේ නැමැති ධර්මයක් ස්පර්ශයේ නැමැති චෛතසික ධර්මයක් මේ වගේ ධර්ම පුන්දි මේ පිඬුවක් පමණක් තිබෙන්නේ ධම්ම පුඤ්ජ මත්තේ ධම් පිඬු මාත්‍රයක් තියෙන්නේ මේ මාත්‍රය අරගෙන මොකක්ද අපි කියන්නේ අහං මමාති මමය මාගේ යනුවෙන් සංඤිනෝ සංඥා ඇති සත්තා සත්වයන් යථා ධම්මේ එත්ත සාසිතාති ඒ සත්වයන්ගේ ස්වභාවය අනුව යථා ස්වභාවය අනුව එත්ත සාසිතාති මෙහි අනුශාසනය කරන ලද්දී විශේෂයෙන් කියන ලද්දී සාසිතාති යයි යථා ධම්ම ශාසනන්ති උච්චති යයි යථා ධම්ම ශාසනය කියනු ලැබේ. මේ නිසා අභිධර්ම පිටකයට යථා ධම්ම ශාසනය කියලා සඳහන් කෙරෙනවා. අපි අද දිනේ විවිධ වචනාර්ථ බෙහෙවින් ඉගෙන ගත්තා. යම් අපහසුතාවයක් මතුවෙන්නටත් පුළුවන් මේ ඒවට හුරු වෙන තාක්. නමුත් මේ අවබෝධය සහ මේ ධර්ම කාරණා පිළිබඳව ශ්‍රද්ධාව අතිශයින් වැදගත් වෙනවා. අනුපිළිවෙලින් ඉදිරියේදී මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්නකොටත් පුහුණු කරනකොටත් ඒ නිසා අපහසුතාවයක් වුණත් ධර්ම ගෞරවයත් හිතේ රැකගෙන වීර්යයත් මනාකොට පවත්වාගෙන යමින්ම ඉදිරියට යන්න කියලා තමයි යෝජනා කරන්නේ. අද දිනේ මම හිතන්නේ මේ ප්‍රමාණයෙන් අපි ග්‍රන්ථාරම්භ කතා ලිපිගොනුවේ ඉගෙන ගන්න ප්‍රමාණය අවසන් කරමු. ඊළඟ දිනේදී අපිට බොහෝ විට මේ ග්‍රන්ථාරම්භ කතා කොටස කෙලවරක් දක්වා ඉගෙන ගන්න පුළුවන් වෙයි, අවසන් කරන්න පුළුවන් වේවි. ඔබට ප්‍රශ්න තිබෙනවා නම් අහන්නට හැකි දැන් පුණ්‍යානුමෝදනාව කරන්න.